ආයුබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකිඳුණු වංග ප්‍රථමයෙන් සිරස්තල බස් ගාස්තු ඉහළ දැමීම සම්බන්ධ යෝජනාව හෙට කැබිනට් මණ්ඩලයට ගොඩක් වෙලාවට හෙට රාත්‍රී යම් ගාස්තු සංශෝධනයක් කරන්න ඉඩ තියෙයි කියන කාරණේ මතක් කරන්න වෙනවා. පාසල් කටයුතු හෙට සිට යළිත් සාමාන්‍ය පරිදි මේ රෝග තත්ත්වය ගැන අනිසිබියක් ඇති කරගෙන දරුවන් පාසල් නොයව සිටීම සිදු නොකළ යුතුයි. 2020 වසරට අදාළව වෛද්‍ය පීඨ සඳහා බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාව ඉහළට. අපේ දේ එක්ක ඉදිරියට යන තිරියක සවිය. යුක්‍රේනයේ මරියුපෝල් නුවර වැසියන් විදුලිය ආහාර සහ ජලහිඟයක. බස් ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් වන යෝජනාව හෙට අමාත්‍ය මණ්ඩලයට යොමු කිරීමෙන් පසු තීරණය කරන බව ප්‍රවාහන අමාත්‍ය දිලු මමුණුකම මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ බස් සංගම් සමග අද පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමත් සමග බස් ගාස්තු සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යවරයා සහ බස් සංගම් අතර සාකච්ඡාවක් අද පැවැත්වුණා. ඒ අනුව අමාත්‍යවරයා සඳහන් කළේ බස් ගාස්තු වැඩි කිරීම පිළිබඳව වන අදාළ යෝජනාව හෙට අමාත්‍ය මණ්ඩලයට යොමු කිරීමෙන් පසු තීරණය කරන බවයි. ප්‍රායෝගිකව ඉන්ධන සහනාධාරයක් ලබා දීම ක්‍රියාත්මක කළ නොහැකි තත්වයක තියෙනවා කියන එක තමයි අපේ සාකච්ඡාවෙත් බස් හිමියනුත් දරන මතේ වෙන්නේ. පහුගිය දිනවල ඩීසල් හිග වුණාම ලංගමහරහා අපි ඉන්ධන සැපෙව්වා. ඒක අපි ඉදිරියටත් කරන්න බලාපොරොත්තු වෙනවා. දීර්ඝකාලීනව එවැනි කොහේ හරි ආයතනයක් කරහා බස් රථවලට විතරක් ඉන්ධන සැපයීම වගේ දෙයක් කිරීම අපහසු බව තමයි සිළු දෙනාගේම අදහස වෙන්නේ. ඉතින් ඒ අනුව අපි යම් සංශෝධනයක් පිළිබඳව සාකච්ඡා කෙරුවා. හෙට දිනේ අපි කැබිනට් මණ්ඩලයටත් මේ සංශෝධන ඉදිරිපත් කරලා ගොඩක් වෙලාවට හෙට රාත්‍රී යම් ගාස්තු සංශෝධනයක් කරන්න ඉඩ තියෙයි කියන කාරණේ මතක් කරන්න වෙනවා. අපි සිපෙට්කෝ මිලට තමයි මේ ගාස්තු සංශෝධනය කරන්න බලාපොරොත්තු වෙන්නේ. පාඩු නොලබා හරි බස් රථයේ යන්තම් ධාවනය කරගන්න පුළුවන් තුලකින් තමයි අපි සංශෝධනය කරන්න බලාපොරොත්තු වෙන්නේ. දල වශයෙන් අවම ගාස්තු රුපියල් 2කින් විතර වැඩිවීමේ වගේ තත්ත්වයක් තමයි අපි හදන විදිහට තියෙන්නේ. 19 හෝ 20 වෙන්න පුළුවන්. පැය දෙකකට වැඩියයි. බස් කර්මාන්තයේ පිළිබඳ දැඩි අවධානමක් තියෙනවා. බස් රථ හිමි සේවක මහතුන් හිමිකරුවන් ඉන්නවා නම් ඒ ඇයට පාඩුවක් නොවන තත්ත්වයක් තියෙනවා නම් බස් එකක් දෙකක් හෝ ධාවනය කරන්න අපි ඉල්ලීමක් කරනවා. පාසල් යන දරුවන් පුළුවන් නම් ගෙනියන්න. පාඩුව තමයි ලංකා කනිජ තෙල් නීතිගත සංස්ථාව ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 55කින් ඉහළ දැමූ අතර එහි නව මිල සඳහන් වුණේ රුපියල් 176ක් ලෙසයි. ඊට අමතරව සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 95කින් ඉහළ දැමුණු අතර එහි නව මිල රුපියල් 254ක් වෙනවා. ඒ ආකාරයෙන් ඉන්ධන මිල ඉහළ යාමත් සමග බස් ගාස්තු ඉහළ දැමීමක් හෝ ඉන්ධන සහනාධාරයක් ලබා දිය යුතු බවයි බස් සංගම් සඳහන් කළේ. හෙට සිට කාණ්ඩ වෙන් කිරීමකින් තොරව සියලුම ශ්‍රේණිවල සිසුන් සාමාන්‍ය පරිදි පාසලට කැඳවිය යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළා. මේ අතර අප කළ විමසීමකදී විභාග කොමසාරිස්වරයා සඳහන් කළේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද හෝ ඉදිරි දින කිහිපයේදී කඩිනමින් ලබා දීමට කටයුතු කරන බවයි. 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද හෝ ඉදිරි දින කිහිපයේදී ලබා දීමට බලාපොරොත්තු වන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අපේක්ෂකයන් 3,40,500 දෙනෙකු පෙනී සිටියා. මේ අතර මෙවර අපොස උසස් පෙළ විභාගයේ දෙවැනි අධීරයේ ඇගයීම් කටයුතු ලබන සිකුරාදා සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. විභාග කොමසාරිස් ජෙනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා සඳහන් කළේ ලබන 31 වෙනිදා දක්වා එම ඇගයීම් කටයුතු සිදු කරන බවයි. විභාග ඇගයීම් කටයුතු සඳහා ගුරුවරුන් දසදහසකට ආසන්න පිරිසක් මෙවර සහභාගී වනු ඇති. මාස 3ක් ඇතුළත අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කරන බවද විභාග කොමසාරිස් ජෙනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා සඳහන් කළා. මේ අතර රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේ සිසුවියන් පාසලට කැඳවීමේදී ශිෂ්‍ය සංඛ්‍යාව පදනම් කරගත යුතු බවට මින් පෙර දන්වා තිබුණද හෙට සිට සියලුම ශිෂ්‍යයන් සාමාන්‍ය පරිදි පාසලට කැඳවිය යුතු බවට තීරණය කළ බවයි. එමෙන් මේ මහතා සඳහන් කළේ පවත්නා කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ පාසල පවත්වාගෙන යාම සම්බන්ධයෙන් යම් ගැටලුකාරී තත්ත්වයක් ඇති වුවහොත් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකගේ අනුමැතිය
යටතේ අවශ්‍ය පරිදි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළ යුතු බවයි. පාසල් නිවාඩුවට පෙර අපි දක්න ලැබුණු තත්ත්වයක් තමයි පාසල් ආරම්භ කිරීමත් සමග යම්කිසි ආකාරයේ COVID-19 රෝගය වැළඳිච්ච දරුවන් පාන්ති කාමර තුලින් වාර්තා වීම සිදු වුණා. මේ තත්ත්වය අපිට නැවත ඉදිරියේදී ඇති නොවීම වළක්වා ගැනීම අපි සියලු දෙනාගේ වගකීමක්. තාම බහුතරයක් දරුවන් මේ එන්නත් ලබා ගැනීම සම්පූර්ණ කළ තිබුණා. නමුත් යම්කිසි සුළු ප්‍රමාණයක් තවමත් ලබා ගන්නේ නැත්නම් විශේෂයෙන්ම දෙවන මාත්‍රාව ලබා ගන්නේ නැත්නම් ඉතාම ඉක්මනින් ඒ ලබා ගන්න කියන එකත් අපි විශේෂයෙන්ම දෙමව්පියන්ට ආරාධනා කරනවා. ඊට මේ රෝග තත්ත්වය ගැන අනිසිබියක් ඇති කරගෙන දරුවන් පාසල් නොයව සිටීමත් මේ අවස්ථාවේදී සිදු නොකළ යුතුයි. පහුගිය සතියේ අපි නිරීක්ෂණය කරා බොහෝ පාසල්වල සෞඛ්‍ය උපදෙස් සහ සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීම තරම් සතුටුදායක නැහැ. අමතක කළ යුතු නැහැ. අවුරුදු 12ට අඩු දරුවන්ට අපි කිසිදු එන්නතක් පාසල් තුල දරුවන්ට ලබා දීලා නැහැ. ඒ නිසා ඔවුන්ට ප්‍රතිශක්තිකරණයක් නැහැ. ඔවුන් අනාරක්ෂිතයි කියන එක අපි හොඳින් මතක තබා ගත යුතුයි. ඒ වගේම දැනට ලබා දීලා තියෙන සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩිව ක්‍රියාත්මක කරලා දරුවන්ගේ අවදානම අඩු කරගන්න කටයුතු කර යුතුයි. එසේ වෙත සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීමේ ප්‍රමාණය මත පාසල් තුල COVID-19 පැතිරෙනවද නැද්ද කියන එක තීරණය වෙනවා කියන එක ඉතාම පැහැදිලි. ටියුෂන් පන්ති වල මේ සෞඛ්‍ය තත්ත්වය පෞද්ගලික පන්ති මේ වගේ දරුවන් සංඛ්‍යාව නොසලකමින් ඒ වගේම අවම වශයෙන් අත්සේදීමේ පහසුකම්වත් නොසපයමින් කටයුතු කරනවා. කෙසේ වෙතත් අපි හෙට දිනේ ඉඳලා සියලුම පෞද්ගලික සහ රජයේ පාසල් පරීක්ෂා කරන්න කටයුතු කරනවා. ඒ වගේම අවශ්‍යතාවයක් සිද්ධ වුණොත් අපිට නිරෝධායන ආඥාපනත්‍යාර්ථ නිවේදන නිකුත් කරන්නත් යම් යම් නෛතිකමය ක්‍රියාමාර්ගත් ගණ්ඩත් සිද්ධ වෙයි දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන්. මේ අතර පාසල් ජල බිල්පත් මීට පෙර මහ භාණ්ඩාගාරය විසින් ගෙවීමට කටයුතු කළද මේ වන විට එම ගෙවීම් දෙමව්පියන්ට සිදු කිරීමට සිදුවන තත්ත්වයක් උද්ගත වී ඇති බව ලංකා ගුරු සංගමේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසනවා. මේ වෙනකොට පාසල්ලේ ජල බිල ගෙවන්නේ මා භාණ්ඩාගාර. මේ වෙනකොට පාසල් වලට ලියුම් එනවා බිල ගෙවන්න කියලා පාසලට. මේක බරපතල තත්ත්වයක්. මේ කලියුමක් මේ තියෙන්නේ ඔබ පාසලේ මාසික ජල ගාස්තුව මෙතෙක් ඔබ ආයතන මගින් ඍජුවම අය කර ගැනීම සිදු නොවූ අතර එය මා භාණ්ඩාගාරයේ ප්‍රතිපාදන මගින් නිරවුල් කර ගැනීම සිදු කරන ලදී. එහෙත් 2022 සිට භාණ්ඩාගාරය මගින් මේ සඳහා ප්‍රතිපාදන ලබා දීම සිදු නොවන බව ඍජුවම ඔබ පාසලට මාසික බිල්පත ගෙවිය යුතු බව දන්වා එවා ඇත. ඒ අනුව 2022 ජනවාරි මාස ජල බිල්පත සිට ඉදිරි බිල්පත් මාසිකව ඍජුවම ඔබ විසින් මණ්ඩලය වෙත ගෙවීම කළ යුතු බව කාරුණිකව දන්වමි. දැන් විදුවලෙන් ගෙවන්නේ කාගෙන්ද? ළමයින්ගෙන්, දෙමව්පියන්ගෙන්. දැන් දෙමව්පියන්ට මේක අමතර බරක්. යුක්‍රේනයේ කියව් අගනුවර ආසන්නයේ රුසියානු ගොඩබිම් හමුදා සහ යුක්‍රේන හමුදා අතර ගැටුම් උත්සන්න වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. පවතින රුසියානු සහ යුක්‍රේන යුදමය වාතාවරණය තුළ යුක්‍රේනයේ කාර්කිව්, චර්නිව්, සියුමේ සහ මරිපෝල් යන නගරවල ගැටුම් උත්සන්න වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. එමෙන්ම එම නගර වෙත අකණ්ඩව රුසියානු ෂෙල් වෙඩි ප්‍රහාර එල්ලවන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. පවතින අහිතකර තත්ත්වය හේතුවෙන් රුසියානු හමුදාව විසින් වටලා ඇති දකුණු දිග මරියුපෝල් නුවර වැසියන් විදුලිය, ආහාර සහ ජල හිඟයකට මුහුණ දෙන අතර අධික ශීතලද ඔවුන්ට දැඩිසේ බලපා ඇති බව විදෙස් වාර්තා සඳහන් කර තිබෙනවා. මේ අතර යුක්‍රේන උප අග්‍රාමාත්‍යවරිය විසින් සඳහන් කර ඇත්තේ ගැටුම් පවතින නගරවලින් සිවිල් වැසියන් ඉවත් කර ගැනීමේ මානුෂවාදී වේදිකා අද දිනෙත් විවෘත කිරීමට හැකිවන බවයි. කෙසේ වෙතත් නැගෙනහිර යුක්‍රේනයේ සිට ඉවත් කරන ලද සරණාගතයන් රැගෙන යාම සඳහා ගමන් කරමින් තිබූ මගී දුම්රියක් රුසියානු හමුදාවන්ගේ වෙඩි ප්‍රහාරයකට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. යුක්‍රේනයේ ඩොනෙට්ස් ප්‍රදේශයේ බ්‍රූසෙන් දුම්රිය ස්ථානය අසලදී දුම්රියට රුසියානු ප්‍රහාර එල්ල වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. කුඩා ළමුන් 100ක් ඇතුළුව යුක්‍රේන වැසියන් එම දුම්රිය ස්ථානය හරහා ඩොනෙට්ස්ක් සහ ලුහාන්ස්ක් ප්‍රදේශවලින් ඉවත් කිරීම සඳහායි එම දුම්රිය සූදානම් කර තිබුණේ. කෙසේ වෙතත් එම දුම්රියට රුසියානු ප්‍රහාර එල්ලවීමත් සමග අදාළ දුම්රිය සමාගම දැනුම් දී ඇත්තේ දුම්රිය සියලුම මගින් සහ කාර්ය මණ්ඩලය නිර්පද්‍රිතව ඉවත් කිරීමට පියවර ගන්නා බවයි. කෙසේ වෙතත් මෙම සිද්ධීන් හරහා මානුෂීය කොරිඩෝ පිළිබඳ ගැටලුවක් පැනනගෙන බවටද විදෙස් වාර්තා පෙන්වා දී තිබෙනවා. මේ අතර යුක්‍රේනයේ රෝහල්වල ප්‍රතිකාර ලබා ගන්නා පිළිකාරෝගී දරුවන් වෙනුවෙන් විශේෂ වෛද්‍ය දුම්රිය සේවාවක් ක්‍රියාත්මක බව විදෙස් මාධ්‍ය වාර්තා කරනු ලැබුවා. ඒ අනුව මේ වන විට රෝහල් ප්‍රතිකාර අවශ්‍ය පිළිකා ඇතුළු රෝගයන්ට ගොදුරු වූ දරුවන් 60කට ආසන්න ප්‍රමාණයක් යුක්‍රේන දේශ සීමාවේ සිට පෝලන්තයට එම දුම්රියෙන් රැගෙන ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. එහිදී යුක්‍රේන වෛද්‍ය ආධාරකරුවන් එම දරුවන් යුක්‍රේන දේශ සීමාවේ මෙඩ්ඩයාකා දුම්රිය ස්ථානය වෙත රැගෙන විත් එම විශේෂ දුම්රියට යොමු කර තිබෙනවා. ඒ අනුව එම දරුවන් ජීවිත අවදානමින් මුදවා ගනු පිණිස පෝලන්තේ වර්ෂෝ නගරයේත් සෙසු නගරවලත් රෝහල් සූදානම් කර ඇති බවයි පෝලන්ත රජය දැනුම් දී ඇත්තේ. මේ අතර රුසියාවේ යුක්‍රේන ආක්‍රමණයට විරෝධය පළ කරන රුසියානුවන් 2,00,000කට ආසන්න පිරිසක් මේ වන විට රුසියාව හැරගොස් ඇති බව වාර්තා වනවා. රුසියානු ආර්ථික විශේෂඥයන් විසින් එය හඳුන්වා ඇත්තේ දැවැන්ත බුද්ධි ගලනයක් ලෙසයි.
මීට අමතරව යුක්‍රේන ආක්‍රමණයට සහාය දක්වන බෙලරුස් රාජ්‍යයට එරෙහිව බෙලරුස් ජාතිකයන්ද විශාල පිරිසක් සිය අසල්වැසි රටවල් වෙත සංක්‍රමණය වී ඇති බව විදේශ වාර්තාවල සඳහන්. මේ අතර රුසියානු යුක්‍රේන අර්බුදයත් සමග ලෝක වෙළඳපොළට අවශ්‍ය ඛනිජ තෙල් සැපීමට සහ මිල ස්ථාවර කිරීමට ඉරානය සම්පූර්ණයෙන්ම සූදානම් බව ඉරාන තෙල් සමාගම දැනුම් දී තිබෙනවා. කෙසේ වෙතත් මේ වන විට ඉරානයේ තෙල් කර්මාන්තය සහ එහි අපනයන එක්සත් ජනපදයේ ඒකපාර්ශ්වික සම්බාධක යටතේ පවතින බවයි විදේශ වාර්තා සඳහන් කළේ. ඒ අනුව පවතින අර්බුදය මුල් කර ගනිමින් ගෝලීය වශයෙන් ඉරාන තෙල් සැපයුම නැවත ලබා ගැනීමට සහ වැඩි කිරීමට ඉරානය සෑම උත්සාහයක්ම ගෙන ඇති බව විදේශ විචාරකයන් පෙන්වා දී තිබෙනවා. කෙසේ වෙතත් මෙම අර්බුද සියල්ලකටම විසඳුමක් ලබා දෙමින් පවතින යුද්ධමය වාතාවරණය නිම වී ලෝක සාමය උදා වේවා යන්න මෙන්ම යුද්ධමය වාතාවරණය මැඩ පැවැත්වීමට ලෝක නායකයන්ගේ අවධානය යොමු වේවා යන්න අප සැමගේ ඒකායන ප්‍රාර්ථනය වනවා. ඊයේ දිනේද මෙරට දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 500ට අඩු වගයකින් වාර්තා වුණා. කෙසේ වෙතත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කළේ වාර්තා වන ආසාදිතයින්ට වඩා වැඩි පිරිසක් බිම් මට්ටමේ සිටින බවයි. ඊයේ මෙරටින් දෛනික කොවිඩ් ආසාදිතයින් 347ක් වාර්තා වුණා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව දැක්වුණේ 6,55,730ක් ලෙසයි. එමෙන්ම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් ආසාදිත මරණ 9ක් ඊයේ තහවුරු කර තිබෙනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 16,390ක් ලෙසයි දැක්වුණේ. එලෙස වාර්තා වූ මරණ අතරට කාන්තාවන් 2ක් සහ පිරිමි පුද්ගලයින් 7ක් ඇතුළත්. එමෙන්ම මියගිය පිරිස අතරින් වැඩිම පිරිසක් මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් අතරින් වන අතර එම සංඛ්‍යාව 8ක්. කොවිඩ්-19 රෝග තත්ත්වයේ සහිත බවට තහවුරු වෙලා රෝහල්ගත වෙන කුඩා දරුවන්ගේ සංඛ්‍යාවේ පැහැදිලි අඩුවීමක් දක්නට ලැබෙනවා. විශේෂයෙන් රිජ්ජාරයා රමා රෝහල තුල ප්‍රතිකාර කරන දරුවන්ගේ අඩුවීමක් දක්නට ලැබෙනවා. අපිට මුවාවරණයක් නැතුව ගලෙක්ගේ සාමාන්‍ය විදියට මූණක් සිනහවක් දකින්න අවස්ථාවක් ලැබෙන කාලය ඉතාම ඉක්මනින් ළඟා කරගන්න මේ ඉදිරි උත්සව සමය සහ ඉදිරි මාස කිහිපය අතර කාලයේ අපි සියලු දෙනාගේම හැසිරීම ඉතාම වැදගත්. තවම මුවාවරණ ගලවලා සාමාන්‍ය පරිදි කටයුතු කිරීමට ඉතාම කල් වැඩි, විශේෂයෙන්ම දරුවන්ට. කෙසේ වෙතත් අපි අවබෝධ කරගත යුතුයි බිම් මට්ටමේ ඔමික්‍රෝන් ප්‍රභේදය ශීඝ්‍රයෙන් පැතිරෙමින් තියෙනවා, වසංගත තත්ත්වයක් ඇති කරමින් තියෙනවා. ඒ තත්ත්වය රෝගීන් සංඛ්‍යාව මත අපිට පෙන්눔 කරන්නේ නැහැ. විශේෂයෙන්ම අපි එන්නත් ලබාගත් නිසා රෝහල්ගත වීම අවම වෙලා තියෙනවා, මරණත් යම් තරමකට අවම වෙලා තියෙනවා. මේ අතර දිවයින පුරා සිදු කරන කොවිඩ් එන්නත් කරන කටයුතු අදත් ක්‍රියාත්මක වුණා. තුන්වන මාත්‍ර ලබාගෙන නැති වැඩිහිටියෙක් සිටිනවා නම් ඔබගේ සමාජ වගකීම ගැන සලකලා ඔබට රෝගේ හැදෙන්න පුළුවන්, ඔබට රෝගේ සෑදීලා ඔබගේ ජීවිතය ගැන තියෙන වගකීම ඔබට ගන්න පුළුවන්. නමුත් ඔබගෙන් තව කෙනෙකුට මේ රෝගය බොවුනොත් ඒ රෝගියාට විශේෂයෙන් දරුවෙකුට වෙන්න පුළුවන්, ප්‍රතිශක්තිකරණ පද්ධතියේ දුර්වලතාවයක් තියෙන දරුවෙකුට වෙන්න පුළුවන්, ඔබගේ පවුලේ වැඩිහිටියෙකුට වෙන්න පුළුවන්. එවැනි පුද්ගලයෙකුට මේ රෝගය සෑදිලා ඔබ නිසා ඔබෙන් රෝගය බෝ වෙලා ඔවුන් සංකූල තත්ත්වයක්, නියුමෝනියා තත්ත්වයක් හෝ විශේෂයෙන්ම ජීවිත හානියක් වගේ තත්ත්වයක් ඇති වුණොත් ඔබගේ ඒ සමාජ වගකීම ඔබ සිදු කළ නොකළ පුද්ගලයෙක් බවට පත් වෙනවා. මේ අතර මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 20,454ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 6,18,886ක් ලෙසයි. සතියන්තයේ ඩොක්ටර්ගෙන් අහන්න විශේෂාංගය දැන්. පසුගිය සතිය අපි කතා කළේ හෘදයාබාධයක් කලින් අඳුනා ගැනීම, හෘදයාබාධයක පෙර නිමිති පිළිබඳව. ඒත් එක්කම අපි මතක් කළා හෘදයාබාධයක් ඇති වූ අවස්ථාවක නිවැරදිව ක්‍රියාත්මක වීමත් හෘදයාබාධයකින් ජීවිතේ බේරගන්න අතිශය වැදගත් බව. එහෙනම් අද සූදානම හෘදයාබාධයක් ඇති වූ අවස්ථාවක ඔබ නිවැරදිව ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳව ඩොක්ටර්ගෙන් අහන්න. හෘදයාබාධයක් ඇති වුණු අවස්ථාවලදී අපිට ඊටාම වැදගත් සාධකය තමයි කාලය. ඔබ මේ කාලය අපතේ නොයවා ඊටා ඉක්මනින් ප්‍රතිකාර සඳහා යොමු විය යුතුයි. අපි පහුගිය සතියේ කතා කරා හෘදයාබාධයක් ඇතිවීමේදී ඔබට පහළ වෙන ලක්ෂණ. එතකොට ඔබ එවැනි ලක්ෂණයක් ඇති වූ වහම පළවෙනි දේ ඔබ ළඟ සිටින කිසියම් කෙනෙකුට ඒ බව දැනුම් දෙන්න. ඔබට ඇස්ප්‍රීන් පෙති ඔබ ළඟ තියෙනවා නම් ඇස්ප්‍රීන් පෙත්තක් පාවිච්චි කිරීමේ කිසිම වරදක් නැහැ. ඔබ තනියෙන් සිටින අවස්ථාවකදී නම් ඊටා ඉක්මනින් ඔබ කරා ළඟා විය හැකි පුද්ගලයෙකුට ඒ බව දැනුම් දෙන්න. ඒ වගේම ඔබට හැකියාවක් තියෙනවා නම් ගිලන් රථ සේවයක් අමතලා ඔබ ඒ බව දැනුවත් කරන්න පුළුවන්. ඔබ හිතන්න ඔබ අවට ඉන්න කෙනෙකුට හෘදයාබාධයක ලක්ෂණ පහළ වුණා කියලා. මේ අවස්ථාවල් වලදී ඔබ කළ යුතු ප්‍රධානම දේ තමයි කලබල නොවී සිටීම. විශේෂයෙන්ම හෘදයාබාධය වැළඳුණු පුද්ගලයා කලබල වීම වැළැක්වීම. හෘදයාබාධයක් වැළඳුණු පුද්ගලයා කලබල වීමක් වුණොත් ඒ මගිනුත් ඔහුගේ රෝගය උත්සන්න වෙන්න පුළුවන්. ඔහුව ප්‍රතිකාර ගැනීම සඳහා රෝහල්ගත කිරීමට යන කාලය තවදුරටත් වැඩි වෙන්න පුළුවන්.
පුළුවන්. ඒ නිසා ඔබ එවැනි අවස්ථාවක කළ යුත්තේ ඊටාම හොඳ සිහියෙන් පවත්වාගෙන ඊටාම ඉක්මනින් රෝහල් ගතවීම හෝ වෛද්‍ය ප්‍රතිකාර ගැනීම සඳහා යොමු වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග තෝරගන්න එක. දැන් හෘදයාබාධයක් සැලකුවහොත් ඔබට දරුණුම තත්ත්වයේ හෘදයාබාධයක් ඇති වෙන්න පුළුවන්. අතරමැද අවස්ථාවක පවතින හෘදයාබාධයක් ඇති වෙන්න පුළුවන්. සරල මට්ටමේ තියෙන හෘදයාබාධයක් වුණත් ඇති වෙන්න පුළුවන්. මෙය ඔබට නිගමනය කළ නොහැකි. මෙය නිගමනය කරනු ලබන්නේ ඔබේ වෛද්‍යවරයා විසින්. කොහොම වුණත් සමාජයේ විවිධ මත තියෙනවා හෘදයාබාධයක් ඇති වුණු අවස්ථාවල් වලදී විවිධ දේ කරන්න කියලා. නමුත් දැන් ඔබ මේ සාකච්ඡාව නැරඹුවා නම් අසා සිටියා නම් ඔබ තේරුම්ගෙන ඇතයි කියලා අපි විශ්වාස කරනවා. ඔබ කළ යුතු වැදගත්ම දේ තමයි ඊටාම ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීම සහ ඊටාම ඉක්මනින් රෝහල්ගත වීම. තවත් කාරණයක් තමයි දැන් අපි බොහෝ වෙලාවට අත්දකිනවා දැන් ඔබ සමහර වෙලාවට මේ වගේ ලක්ෂණ පහළ වුණාම වෛද්‍යවරයෙක් කරා හොයාගෙන දුවගෙන එනවා. හැබැයි වෛද්‍යවරයා ඔබට අවවාද දුන්නාම ඔබ ඊටා ඉක්මනින් රෝහල්ගත වෙන්න කියලා ඔබ හිතනවා ඔබට කාලය තියෙනවා කියලා. දැන් මම ඔබට කිව්වනේ හෘදයාබාධයක එක එක අවස්ථා තියෙනවා. මේක සරල හෘදයාබාධයක් වෙන්න පුළුවන්, අතරමැද එකක් වෙන්න පුළුවන්, දරුණුම එකක් වෙන්න පුළුවන්. ඒ කොහොම වෙතත් ඒ මොන අවස්ථාවක් වුණත් ඒක හෘදයාබාධයක්. ඔබ දැන් හොඳින් සිටියට ඊළඟ මොහොතේ ඔබට සිද්ධ වෙන්නේ මොකක්ද කියන එක ගැන ඔබටවත් මටවත් නිගමනයකට එන්න බෑ. ඒ නිසා ඊටාමත්ම වැදගත් දේ තමයි ඊටාම ඉක්මනින් රෝහල්ගත වෙලා ඒකට අවශ්‍ය කරන ප්‍රතිකාර ලබා ගැනීම. සමහර වෙලාවට වෛද්‍යවරයෙක්ව හවසක හමු වෙන අවස්ථාවක නැත්නම් රාත්‍රියේ හමු වෙන අවස්ථාවක ඔබට රෝහල්ගත වෙන්න කිව්වහම ඔබ බොහෝ විට හිතනවා ඔබට අද ගෙදර ගිහිල්ලා නිදාගෙන ඉඳලා පහුවෙන්ද උදේට රෝහලට එන්න පුළුවන් කියලා. එය ඔබ කරන විශාල වරදක්. ඔබ මතක තියාගන්න ඔබට කිසිම කාලයක් ඉතුරු වෙලා නැහැ. පුළුවන් ඉක්මනින් ඔබ රෝහල්ගත වෙන්න. දැන් ඔබට හොඳින් තේරෙනවා හෘදයාබාධයක් කියලා කියන්නේ ඔබේ ජීවිතයට අවදානමක්. ඒ නිසා හෘදයාබාධයක් වැළඳුණු අවස්ථාවකදී ඔබ කළ යුතු ප්‍රධානම කාරණාව තමයි පළවෙනි දේ ඔබ කලබල නොවි ක්‍රියාත්මක වෙන්න. හැකි ඉක්මනින් රෝහල්ගත වීම හෝ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා යොමු විය හැකි ක්‍රමවේදයක් තෝරා ගන්න. හොඳයි. හෘදයාබාධයක් කලින් අඳුනගන්න, හෘදයාබාධයක පෙරනිමිති පිළිබඳව දැනුවත් වෙන්න වගේම හෘදයාබාධයක් ඇති වූ අවස්ථාවක නිවැරදිව ක්‍රියාත්මක වෙන්නත් දැන් ඔබ දැනුවත්. ඉතින් මේ වටින තොරතුරු පිළිබඳව ඔබ දැනුවත් වීමත් ඔබ අවට අය දැනුවත් කිරීමත් අතිශය වැදගත් බව මතක් කරමින්ම අපි සූදානම් ලබන සතියේත් මේ වගේ වැදගත් සෞඛ්‍ය තොරතුරක් පිළිබඳව ඩොක්ටර්ගෙන් අහන්න. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන්. බහලුම් ප්‍රවාහන ගාස්තු ඉහළ නැංවීමට සමස්ත ලංකා බහලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. එහි සභාපති සනත් මංජුල මහතා සඳහන් කළේ වරාය සේවා ඒකාබද්ධ සංගම් අතර අද පැවති සාකච්ඡාවකදී එම තීරණයට එළඹුණු බවයි. ඒ අනුව අදාළ බහලුම් ප්‍රවාහන ගාස්තුව 60%කින් ඉහළ නැංවීමට නියමිතයි. මෙලෙස බහලුම් ප්‍රවාහන ගාස්තුව ඉහළ නැංවීමට සමස්ත ලංකා බහලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය තීරණය කර ඇත්තේ රුපියල අවප්‍රමාණය වීම මත ඩොලරේ අගේ දෛනිකව වෙනස් වීම හේතුවෙන් සියලුම භාණ්ඩවල මිල සංශෝධනය වූ නිසා බවයි වාර්තා වන්නේ. 2020 වසරට අදාළව වෛද්‍ය පීඨ සඳහා බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාව ඉහළ නැංවීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. එහි සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසුවේ ඒ අනුව සිසුන් 110 දෙනෙකු අලුතින් බඳවාගත් බවයි. ඒ අනුව 2020 වසරේ අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටි ජීව විද්‍යා අංශයේ සිසුන්ගෙන් මෙවර සිසුන් 1974 දෙනෙකු වෛද්‍ය පීඨ සඳහා බඳවාගෙන තිබෙනවා. 2019 වසරේ වෛද්‍ය පීඨ සඳහා සිසුන් 1961 දෙනෙකු බඳවාගෙන ඇති අතර 2018 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ගෙන් 1480 දෙනෙකු වෛද්‍ය පීඨ සඳහා බඳවාගෙන ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කළා. දිවයිනේ බස්නාහිර සබරගමුව සහ දකුණු පළාත්වලට අද රාත්‍රී කාලේ ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ ඉහළ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහිදී ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 75ක පමණ තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එමෙන්ම දිවයිනේ නැගෙනහිර සහ ඌව පළාත්වලට වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනු ලැබුවා. කෙසේ වෙතත් ගිගුරුම් සහිත වැසි සමග අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ. නවතින්නේ නැතුව ඉදිරියට යන ඔහු අපට කියා දෙන සිනහවේ පාඩම මේ ඒ ගැන. කෝඩි මැක්කාස්ලන් උපත ලබන්නේ නොමේරු ලදරුවෙක් විදිහට. කෝඩිගේ අම්මත් තාත්තත් මේ ගැන දැඩිසේ දුක් වුණා. ඒ දුක් තවත් වැඩි වුණේ කෝඩිගේ කකුල් දෙකේ දනහිසින් පහළ කොටස ඉවත් කරන්න අවශ්‍ය බව වෛද්‍යවරු කීමත් එක්ක. ඉතින් කෝඩිගේ කකුල් දෙක වෙන් කරන්න සිද්ධ වෙනවා.
සැත්කම් 24කට අධික සංඛ්‍යාවකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එතැන් පටන් වෛද්‍යවරුන්ගේ උත්සාහයෙන් කෝඩිට කෘතිම පාදයක් ලැබෙනවා. ඒත් කෝඩි එක තැන නතර වේවි. කෝඩිගේ අම්මා පවා හිතුවේ එහෙම. ඒ වුණාට පේනවද කෝඩි ඇවිදින හැටි? ඒ වගේම පේනවද කෝඩිගේ මුහුණේ තියෙන ලස්සන හිනාව? ඔව්, කෝඩි ජීවිතයේ තේරුම් ගත්තා. නැති දේ වෙනුවෙන් හඬා වැටිය නොහැකි බව ඔහු තේරුම් ගත්තා. ඒ නිසා ඔහු හිනාවෙන්ම ජීවිතයේ අභියෝගයක සටන් කළා. විශ්වාස කරන්න කෝඩි ඇවිදින්න විතරක් නෙවෙයි, ධාවන තරඟ සඳහා ඉදිරිපත් වෙන්නත් ධෛර්ය සම්පන්න වුණා. ඉතින් මේ අදිෂ්ඨානය අද වෙනකොට ජයග්‍රහණයක් ලබලා තියෙන්න ඕනේ. මේ තියෙන්නේ ඒ විදිහට දිනාගත්ත රන් රිදී පදක්කම්. ධාවන තරඟයෙන් එහාට ඔහු දක්ෂ පිහිනුම් ශූරයෙක්, ඒ වගේම මලල ක්‍රීඩකයෙක්. පුංචි කෝඩි දැන් ලොකුයි. ඔහුගේ බලාපොරොත්තුව ක්‍රීඩාවෙන් ඉස්සරහට යෑම වගේම වෛද්‍යවරයෙක් වීම. මට ඕනේ තව කෙනෙක් වෙනුවෙන් යහපත් දෙයක් කරන්න. කෝඩියේ විදියට කිව්වේ තමන්ගේ වෛද්‍ය සිහිනය ගැන. පුංචි කාලෙදිම කෝඩි ජීවිතය තේරුම් ගත්තා. හැමදේම හිනාවකින් ඉවසාගෙන අභියෝගයක සටන් කළා. ඉතින් අපි අද කෝඩි ගැන කතා කරන්නේ ඒ නිසා. නැත්තම් කෝඩි කියන කෙනෙක් ගැන අපි දන්නේවත් නැති වෙන්න තිබුණා. පුළුවන් නම් ඔබත් නැති බැරි තැන්වල නවතින්න නැතුව ඉස්සරහට යන්න. පුළුවන් නම් නෙවෙයි, ඔබත් ඉස්සරහටම යන්න ඕනේ. අවධානය විදෙස් පුවත් වෙත. මහජන චීනය තුළ නැවත වරක් නව කොවිඩ් ආසාදන රැල්ලක් මතුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. කොවිඩ් වෛරසය මුල්වරට හඳුනා ගැනු මහජන චීනයේ දෛනික කොවිඩ් ආසාදනවල වසර දෙකකින් ඉහළම අගය පසුගියදා වාර්තා වුණා. ඒ අනුව ගත වූ දිනය තුළ මහජන චීනයෙන් කොවිඩ් ආසාදිතයන් 3393 හඳුනා ගැනු බවයි විදේශ වාර්තා සඳහන් කළේ. මහජන චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසම සඳහන් කළේ විශේෂයෙන් ඊසාන දිග චීනයේ නගර කිහිපයක් කේන්ද්‍ර කර ගනිමින් නව කොවිඩ් රැල්ලක් මතුවී ඇති බවයි. ඒ හේතුවෙන් මේ වන විට ෂංහායි නුවර පාසල් වසා දැමීමට පියවරගෙන ඇති බවද චීන මාධ්‍ය වාර්තා කර තිබෙනවා. කෙසේ වෙතත් පවතින වසංගත අවදානම හමුවේ චීනයේ ජීලින් නුවර කොටසක් වසා දමා ඇති අතර ඒ ආසන්නයේ ප්‍රදේශ කිහිපයකටම සංචරණ සීමාවන් පනවා ඇති බවයි වාර්තා වන්නේ. කොවිඩ් වෛරසය මුලින්ම සොයා ගැනු චීනය තුළ එම වෛරසය ව්‍යාප්ත වීම බොහෝ දුරට පාලනය කෙරෙනු අතර පෙළස නව කොවිඩ් රැල්ලක් පැන නැගීම හේතුවෙන් පරීක්ෂාවන් ඉහළ නැංවීමටද පියවරගෙන ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කළා. මේ අතර ගත වූ දිනේ ලොව වැඩිම කොවිඩ් ආසාදිතයන් දකුණු කොරියාවෙන් වාර්තා වී ඇති අතර එලෙස වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 3 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව ඊයේ දකුණු කොරියාවෙන් නව ආසාදිතයන් 3,83,651 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි සෞඛ්‍ය දත්ත පෙන්වා දී ඇත්තේ. කෙසේ වෙතත් මෙලෙස දෛනිකව ලක්ෂය ඉක්මවා ආසාදිතයන් වාර්තා වීමත් සමග දකුණු කොරියාව දැඩි සෞඛ්‍ය අර්බුදයකට මුහුණ දෙමින් සිටින බව විදේශ වාර්තා සඳහන් කළා. එමෙන්ම දකුණු කොරියාවෙන් නව කොවිඩ් ආසාදිත මරණ 269ක්ද ගත වූ දිනේ වාර්තා වූ බවයි විදේශ වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ. දිනක සටහන් නිමවන්නට මතෙන් හෙට දවසේ වැදගත්කම ගැනයි මේ අවධානය. හෙට මාර්තු 14 වැනිදා කෑගල්ලේ පිහිටි කුරුළු කැලේ රක්ෂිතය අභය භූමියක් ලෙස නම් කර ඇත්තේ 1941 වසරේ මාර්තු මාස 14 වන දිනයි. පුත්තලම දිස්ත්‍රික්කයේ විශාලතම ජලාශය වන ඉගිනියා මිටිය ජලාශය යෝජනා ක්‍රමය ආරම්භ කර ඇත්තේ 1981 වසරේ මාර්තු මාස 14 වන දිනයි. ලෝක ප්‍රකට විසිවන සියවසේ මහා ප්‍රඥා වූ භෞතික විද්‍යාඥ ඇල්බර්ට් අයින්ස්ටයින් උපත ලබා ඇත්තේ 1879 වසරේ මාර්තු මාස 14 වන දිනයි. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.